Right. Right. Good afternoon, children. Good evening, children. දැන් ඔයාලට ගිය සතියේ අපිට කරන්න උනේ නැහැ පොය දවස නිසා. ඒකට දැන් අපිට තව දවසක් අමතර දවසක් දාන්න ගොඩාක් උත්සාහ කරා. මොකද හේතුව පන්ති තියෙන නිසා ඒක කරගන්න උනේ නැහැ. මොකද ඉස්කෝලවලත් පන්ති කලාපවලුත් දාලා තියෙන පන්ති ඒ වගේ නිසා. බලමු ඉස්සරහට දවසකේ පන්තිය කරන්න ඕන වෙලාවක් බලලා. හරිද? දැන් එතකොට ගිය සතියට කලින් සතිය අපි නැවැත්තුවේ ඔයාලට මම වර්ක්ෂීට් එකක් දාලා ඒකේ ආන්සර්ස් කීපයක් අපි කතා කරා. මං කිව්වා අද ප්‍රශ්න කීපයක් අද කතා කරනවා කියලා පන්තියේ. ඒක කතා කරලා අපි අලුත් ටියුට් එකේ වැඩත් පටන් ගන්නවා. හරිද? ඉස්සෙල්ලා අපි ප්‍රශ්න ටික කතා කරලා බලමු. වෙලාව තියෙන විදිහට අපි ඊළඟ ටියුට් එකට යමු. අනිත් එක තමයි දැන් සමහර ප්‍රශ්න වලට මම කිව්වා ආන්සර්ස් දෙන්නම් කියලා. ඒකේ මම ආන්සර් ෂීට් එක හදලා තියෙන්නේ අද ඔයාලට ගෲප්ස් වලට දාන්නම්. ඒ සමහර ප්‍රශ්න වල උත්තර. ඒවා ඒතර ඔයාලා චෙක් කරලා බලන්න පුළුවන්. අනිත් එක තමයි මම අද කතා කරනවා කියලා කිව්වා අර ඔයාලට ගිය සතියේ දාපු ඔයාලට ගෲප් එකට දැම්මම මේ වර්ක්ෂීට් එක. මේ වර්ක්ෂීට් එකේ අන්තිම ප්‍රශ්නේ ඒක ප්‍රොනවුන්ස් වලින් තියෙන්නේ. මම කිව්වා ඒක මම වෙනම කියලා දෙන්නම් කියලා. ඒක කතා කරලා ඊට පස්සේ අපි අලුත් පාඩම තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික කතා කරලා අලුත් පාඩම පටන් ගමු. හරිද? මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේක තමයි ඔයාලට මේ ක්වෙස්චන් එක. හරිද? ඔයාලට එදා මම ගෲප් එකට දාපු වර්ක්ෂීට් එකේ අන්තිම ප්‍රශ්නේ ප්‍රොනවුන්ස් වලින් තියෙන ප්‍රශ්නයක්. හරිද? 15 වෙනි question number 15. ඒක ප්‍රොනවුන්ස් වලින් තියෙන්නේ. එතකොට ඕකේ අපි ප්‍රොනවුන්ස් ගැන පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ ඕකේ ආන්සර්ස් කොහොමද දෙන්නේ කියලා කතා කරලා බලමු. හරිද? right. එතකොට මතක තියාගන්න question එක the question is regarding pronouns. pronouns වලින් තමයි question එක ඇවිල්ලා තියෙන්නේ. දැන් pronouns ගහම what are pronouns මොනවද pronouns කියන්නේ why do we use pronouns ඇයි අපි pronouns පාවිච්චි කරන්නේ ඒක තමයි අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ මතක තියාගන්න දැන් ඔයාලා උදාහරණයකට අපි ලියමු one is 15 years old අපි නුවන් ගැනම තව වාක්‍යයක් ලියනවා නුවන් lives in Gaul නුවන් ජීවත් වෙන්නේ ගාල්ලේ. ඒතර වාක්‍ය දෙකම නුවන් ගැන. සබ්ජෙක්ට් එක වාක්‍ය sentences දෙකේම නුවන්. වාක්‍ය දෙකම නුවන් ගැනනේ. එතකොට අපි දන්නවා නුවන් කියන්නේ නාම පදයක්. කෙනෙක්ගේ නමක් ඒ කියන්නේ noun එකක්. එතනත් noun එකක් මේකත් noun එකක්. ඉතින් අපිට මේ දෙවනි වාක්‍යයේ මොකද එකපාරක් අපි නුවන් කියලා දැන් මෙයා කවුද කියලා අපි දන්නව නුවන්. දෙවනි වාක්‍යයේදීත් අපිට නුවන් කියලාම පාවිච්චි කරන්න ඕනේ නෑ. Instead of using නුවන් අපිට නුවන් පාවිච්චි කරනව වෙනුවට we can use he. නුවන් වෙනුවට අපිට මෙතෙන්ට ගේන්න පුළුවන් he. හරිද?
he කියන එක අපි ගෙනාවේ අපි he කියන එක ගෙනාවේ නුවන් වෙනුවට. හරිද? නුවන් කියන්නේ noun එකක්. නාම පදයක් වෙනුවට තමයි he ආවේ. නාම පදයක් වෙනුවට ගේනවා නම් ඒකට අපි කියන pronoun කියලා. නාම පදයක් වෙනුවට noun එකක් අයින් කරලා එතෙන්ට දානවා නම් ඒක pronoun එකක්. හරිද? ඉතින් ওই වගේ pronouns 7ක් තියෙනවා. ඉක්මනට මේ 7 බලාගමු. I, we, you, he, she, it, they කියලා. pronouns 7යි. මම, අපි, ඔබ, ඔහු, ඇය, ඌ, ඔවුන් කියලා pronouns 7ක් තියෙනවා. ඉතින් මේ pronouns 7 අපිට ලියන්න පුළුවන් මේ ලියපු 7 හොඳද? එතන 7ක් ලියලා තියෙනවනේ. මේ pronouns 7 අපිට පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යයේ subject එකේ විතරයි. මේ පේනවනේ he මේ තියෙන he අපි ඒක පාවිච්චි කරලා තියෙන subject එකේ. හරිද? ඒක නිසා මේවට අපි කියනවා subject pronouns කියලා. subject pronouns. මේ 7 subject pronouns 7ක්. මොකද හේතුව මේවා මේ 7 අපිට දාන්න පුළුවන් subject එකට විතරයි. ඒ කියන්නේ වාක්‍යයක මුලට විතරයි. වෙන තැන් වලට දාන්න බෑ. හරිද? අන්න ඉතින් මතක තියාගන්න. එතකොට වාක්‍යයේ subject එකට විතරයි මේ 7 දාන්න පුළුවන්. ඒ වගේ මතක තියාගන්න ඕන වාක්‍යයේ යෙදෙන තැන අනුව pronoun එක වෙනස් වෙනවා. හරිද? subject එකේදී subject pronoun, object එකට ගියොත් object pronouns. හරිද? එහෙම ඔයාලට මම වගුවක් කියලා දුන්නා. subject pronouns, object pronouns, possessive adjective, possessive pronoun, reflexive pronoun කියලා. හරිද? මන්ට පෙන්නන්නම් මේ වගුව ඉගෙන ගත්තට කලින් ඉගෙනගෙන තියෙන එක. ඔව්. මෙන්න මේ pronouns chart එක. හරිද? මේකේ තියෙනවා subject pronouns පළවෙනි පේලිය. පේනවනේ පළවෙනි column එක subject pronouns. ඒතර I, you, he, she, it, we, you, they මේක වෙන් කරලා තියෙන්නේ අපි ලිව්වට වැඩිය පොඩි වෙනසක් තියෙනවා. මොකද singular ඒවා එක පැත්තකට අරන් තියෙනවා. මේ තියෙන singular ටික I ඔව් කියන එක හැබැයි plural වෙන්න ඕන. you plural එකක් දීලා තියෙනවා. හරි. එතකොට I, you, he, she, it මේ ටික singular ඒක වචනයි. we, you, they කියන එක plural බහු වචනයි. you කියන එක දෙකටම එනවා. singular වෙන්නත් පුළුවන්, plural වෙන්නත් පුළුවන්. ඊළඟට බලන්න object pronouns ආවොත් ඒ කියන්නේ වාක්‍යයේ object එකට ගියොත් I නෙමෙයි me. අන්න ඒ විදිහට එතනත් pronouns 7ක් තියෙනවා. ඊළඟට අපහො දෙන possessive adjective එක pronouns වල possessive adjective එක මේ adjective එකක් පාවිච්චි කරන්නේ නාම පදයක් එක්ක. පේනවනේ I වල adjective එක my, you වල your, he වල his, she වල her, it වල its අන්න ඒ විදිහට. ඊළඟට possessive pronoun එක මේකත් ඉගෙන ගත්තා. මේක අපි පාවිච්චි කරන්නේ pronoun එකක් හින්දා නාම පදයක් වෙනුවට අයිතිය පෙන්වන්න. I වල mine, you වල yours, he වල his, she වල hers අන්න ඒ විදිහට. අන්තිමට reflexive pronoun එක I වල නම් myself, you වල නම් yourself, he වල නම් himself, she වල නම් herself අන්න ඒ විදිහට.
මේ chart එක මේ අවුරුද්දේ ඉගෙන ගත්තා. හරිද? මම අර ප්‍රශ්නෙට අදාළ නිසා තමයි මේ chart එක ආපහු ඔයාලට පෙන්නුවේ. ඉතින් මේ chart එකේ ආපහු මම chart එක ගැන කරන්න යන්නේ නෑ පාඩම. මොකද එහෙම වුණොත් අපිට අද දවසෙන් මේක තමයි කරන්න වෙන්නේ. හරි? pronouns chart එක කලින් ඔයාලා ඉගෙනගෙන තියෙන නිසා මතක් කරන්න තමයි මේක දැම්මේ. හරිද? මොකද මේ pronoun chart එක අපිට මතකයේ තියෙන්න ඕන. නැත්නම් අපිට හිස්තැන් අර වගේ ප්‍රශ්නවල හිස්තැන් පුරවන්න බැරි වෙනවා. හරිද? ඒක නිසා pronouns chart එක හරියට මතක තියාගන්න. ඒක මතක තියාගන්න ඕනේ නැත්නම් ඔයාලට අර වගේ ප්‍රශ්නයක් හරියට කරගන්න බැරි වෙනවා. හරිද? මම ඒක නිසා මේක මතක් කරන්න දැම්මේ. හරි. ඊළඟට බලමු කොහොමද question එකේ answers අපි හදාගන්නේ කියලා. right. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. හරිද? බලන්න question එක මේක ඔයාලට අපි කරපු අන්තිම දවසේ මම දීපු worksheet එකේ අන්තිම ප්‍රශ්නේ. හරිද? අපි කරානේ worksheet එක ප්‍රශ්න වගේක් කතා කරානේ. ඊ සතියේ කලින් සතියේ. අන්න ඒ දවසේ කතා කරපු අන්තිම ප්‍රශ්නේ මොකද මේකේ මම කිව්වා උත්තර ටික මම කියලා දෙන්නම් කියලා අනිත් ප්‍රශ්නවල උත්තර ටික group එකට දාන්නම් කියලා කිව්වා මේක ඔයාලට කියලා දෙන්නම් කියලා. හරිද? දැන් බලන්න මේක අපිට උත්තර දීලා තියෙනවා her she my them herself they කියලා. හරිද? දැන් අර chart එක ගැන අවබෝධයක් තියෙනවා නම් මේ pronouns ටික හොයාගන්න පුළුවන්. her කියන්නේ object pronoun එකක්, she කියන්නේ subject pronoun එකක්, my කියන්නේ adjective එක, them කියන්නේ object pronoun එක, herself කියන්නේ reflexive pronoun එකක්, they කියන්නේ subject pronoun එකක්. හරිද? එහෙම බලලා ඕනේ ඉස්තැන් පුරවන්න. හරි. අපි ඉක්මනට මේකේ මම බෝඩ් එකේ දාන්නම්. ඊට පස්සේ අපි බලමු උත්තර කොහොමද ඉස්තැන් පුරවන්න කියලා. මම උත්තර එන විදිහත් එතෙන්දී ආපහු පැහැදිලි කරන්නම්. හරිද? right. ටියුට් එක තියන අයගේ මේ පස්වෙනි ටියුට් එක හොඳද? ටියුට් එක තියන අයගේ අන්තිම පිටුවේ තියෙන අන්තිම ප්‍රශ්නේ. හරිද? 15 වෙනි ප්‍රශ්නේ. ඉතින් අපි පළවෙනි වාක්‍යය ලියාගෙන ඉමු. මාලා is an innocent motherless girl. She studies at Malpura Mahavidyalaya. She has two brothers. She has two brothers. ඊළඟට තමයි ඔන්න පළවෙනි එක තියෙන්නේ මෙතන හිස්තැන ඒක ආන්සර් එක දාලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක එනවා she loves කියලා ඔන්න ඔහොම තියෙනවා දෙවෙනි හිස්තැන very much කියලා. දැන් බලමු වාක්‍ය.
ඉතින් මුලින්ම බලාගෙනමු. Mala is an innocent motherless girl. Mala කියන්නේ innocent අහිංසක motherless less කියලා suffix එකක් නේ අපි දන්නවනේ less කියන එකේ තේරුම නෑ කියන එක. එතකොට motherless කියන්නේ අම්මා කෙනෙක් නැති අහිංසක ළමයෙක්. ගැහැණු ළමයෙක්. දැන් බලන්න මෙතන පළවෙනි හිස් තැන ඒකට උත්තරේ දාලා තියෙන්නේ ස්ටඩීස් කියලා verb එක තියෙනවනේ. ස්ටඩීස් කියන්නේ ක්‍රියාපදේ. ඒතර ක්‍රියාපදයට කලින් තමයි සබ්ජෙක්ට් එක තියෙන්නේ. ඒතර අපි එතෙන්ට දාන්න ඕන මොන ප්‍රෝනවුන් එකක්ද අර chart එකෙන් සබ්ජෙක්ට් ප්‍රෝනවුන් එකක් තමයි දාන්න ඕන. ඒක නිසා තමයි she කියන එක ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒක සබ්ජෙක්ට් ප්‍රෝනවුන් එකක්. she studies at මල්පුර මහාවිද්‍යාලයේ. ඇයි ඉගෙන ගන්නේ මල්පුර මහාවිද්‍යාලයේ. she has two brothers. ඇයට ඉන්නවා brothers සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. she loves කියන්නේ verb එක. ඇය ආදරණය කරනවා ඔවුන්ට very much. ගොඩක්. කාටද ආදරය කරන්නේ මෙන්න මේ brothersලා දෙන්නට. හරිද? එතකොට ඔයාලට දීපු උත්තර වලින් මෙතන ඔබ්ජෙක්ට් එකනේ තියෙන වාක්‍යය. ඔබ්ජෙක්ට් ප්‍රෝනවුන් එකක් ගන්න ඕනේ. දැන් ඔයාලට දීපු උත්තර වලින් her තියෙන ඔබ්ජෙක්ට් ප්‍රෝනවුන් එකක්. ඊට අමතරව ඔබ්ජෙක්ට් ප්‍රෝනවුන්ස් දෙකයි උතන තියෙන්නේ. වගුව ඔයාලගේ පොත්වල ඇති වගුව අප ඕනම් පෙරලලා බලන්න. ඔබ්ජෙක්ට් ප්‍රෝනවුන්ස් දෙකයි තියෙන්නේ. එකක් her අනිත් එක them. එයකොත් her කියන්නේ ඇය කියන එක them කියන්නේ ඔවුන්ට. එතකොට she loves her very much කියන්න බෑනේ. ඇය ආදරේ ඔවුන්ට. එහෙනම් උත්තරේ them. she loves them very much. ඔවුන්ට ගොඩාක් ආදරේ. ඊළඟට අයිමත් තුන්වෙනි බ්ලැන්ක් එක go to school by bus together. පාර කියනවා මෙන්න verb එකේ. ඔවුන් පාසලට යන්නේ එකට. හරිද? සියලු දෙනාම එකට තමයි පාසලට යන්නේ. ඒ කියන්නේ සහෝදරයෝ දෙන්නයි මාලයි. හරිද? මේක මතක තියාගන්න මේ කතා කරන්නේ පස්වෙනි ටියුට් එක. හොඳද? පස්වෙනි ටියුට් එක කියන්නේ ඔයාලට මේ මාසේ ගත්ත ටියුට් එක නෙමෙයි. හොඳද? අලුත් ටියුට් එක නෙමෙයි. ටියුට් එකේ ඉස්සරහා ගහලා තියෙනවා ටියුට් 5 කියලා. අන්න ඒ ටියුට් එක. හරි? ඒකේ අන්තිම ප්‍රශ්නේ. ඒක ටියුට් එක නැති අයට මම ගෲප් එකට PDF එක දාලා ඇති. ඒකට මේ PDF එකේ අන්තිම ප්‍රශ්නේ. ගිය සතියේ අන්තිම දවසේ කතා කරපු ප්‍රශ්නවල අන්තිම ප්‍රශ්නේ. ඒක තමයි කතා කරන්න බැරි වුණේ. හරිද? ඒතර මෙතනත් verb එක තියෙනවා go කියලා. verb එකට කලින් අයිමත් subject එක තියෙන්නේ. එහෙනම් අපි ගන්න ඕන subject pronoun එකක්. ඒ කියන්නේ දැන් උතනින් තියෙනවා subject pronouns තියෙනවා දෙකක්. බලන්න ඔයාලට දීපු උත්තරවල එකක් she අනිත් එක they. ඔය දෙක තමයි subject pronouns දෙක. එකක් she අනිත් එක they. එතකොට she කියන එක අපි මුලින් අරන් තියෙනවා. මේ පළවෙනි උත්තරේ විදිහට she ගත්තා. ඒක ඉතුරු වෙන්නේ they විතරයි. එහෙනම් අපි දානවා they go to school by bus together. ඔවුන් පාසල් යන්නේ බස් එකේ එකට. ඊළඟට හතරවෙනි
ස්තැනට යන් මාලා ලයික්ස් මාලා කැමති ස්කූල් very much. දැන් මෙතන likes කියලා verb එක තියෙනවා මාලා කියන්නේ subject එක මේක තමයි object එක හිස් තැනයි ඊට පිටිපස්සේ තියෙන school කියන වචනේ හරිද දැන් school කියන්නේ අපි දන්නවා නාම පදයක් noun එකක් නාම පදයක් ඒතර නාම පදේ ඉස්සරහට අපිට දාන්න පුළුවන් මෙන්න මෙතෙන්ට නාම විශේෂණයක් ඒ කියන්නේ adjective එකක් එන්න ඕනේ හරිද ඔයාලගේ ලිස්ට් වලින් ඔය දීපු උත්තර වලින් adjectives තියෙනවා දෙකක් එකක් තමයි her අනිත් එක තමයි my මේවා adjectives කියලා කියන්නේ මේවා අනිවාර්යයෙන්ම නාම පදයක් එක්කම එන්න ඕනේ her කියන එක තනියම ලියන්න බෑ my කියන එක තනියම ලියන්න බෑ ඔයාලා my කියලා ලිව්වොත් my father පිටිපස්සේ නාම පදයක් ලියන්න ඕනේ නැත්තම් මේ my කියන එකේ තේරුම නැති වෙනවා හරිද ඒකයි ඒකට අපි adjective එකක් කියලා කියන්නේ නාම විශේෂණයක් දැන් මෙතනින් අපිට දාන්න වෙන්නේ she likes උත්තර දෙකයිනේ තියෙන්නේ එකක් her එහෙම නැත්නම් my she likes my school කියලා කියන්න බෑ මේ මාලා කැමති මගේ ඉස්කෝලේට නෙමෙයි මාලා likes අපිට ගන්න වෙන්නේ උත්තරේ her school හතරවෙනි blank එකත් හරි ඊළඟට යම් පස්වෙනි එක she does the household work she does the household work කියන්නේ ගෙදර වැඩ she does the household work ඇය විසින්මයි ඒ වැඩේ කරන්නේ එතකොට අපි දෙයක් අවධාරණය කළා කියන්නේ අපි රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක ගන්නෙ ඔතන තියෙනවා රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එකක් herself she does the work she does the household work herself ගෙදර වැඩ ඇය විසින්මයි කරන්නේ last one අන්තිම එක she is blank එක best friend කියන්නේ හොඳම යාළුවා උතර අපිට ඉතුරු වෙනවා එක උත්තරයක් my කියන එක adjective එක she is my best friend ඇය තමයි මගේ හොඳම යාළුවා හරිද ඔන්න ඔය විදිහට උත්තර එන්න ඕනේ අපි මේ කතා කරමු 15 වෙනි ප්‍රශ්නෙට ටියුට් 5 වල 15 වෙනි ප්‍රශ්නය උත්තර තියෙනවා නම් ඉක්මනට හදාගන්න රයිට් ඊළඟට දැන් ඔතන තව ඔයාලගේ ටියුට් එකේ ප්‍රශ්න කීපයක් තියෙනවා හොඳද ඒවට අදාළ ඔය වර්ක්ෂීට් එකේ ඒවට අදාළ ආන්සර්ස් ටික උත්තර ටික ඔයාලට මම දානවා ගෲප් එකට හරිද වර්ක්ෂීට් එක මම පෙන්නන්නම් මම කියන්නේ ප්‍රශ්න කීපයක් අපි පන්තියේදී මේ කතා කරනවා අනිත් උත්තර ටික මම ඔයාලට හදලා දාන්නම් කියලා හරිද
මෙන්න මේ විදිහට ආන්සර් ස්ක්‍රිප්ට් එක මම දානවා question number එකත් එක්ක. ඔයාලට තියෙන එක චෙක් කරගන්න. හරිද? ඒකේ මොකද පැසිව් වොයිස් එක අපි ප්‍රසන්ට් ටෙන්ස් පැසිව් වොයිස් එකේ ප්‍රශ්න ගොඩාක් කරා. ඒකේ ප්‍රශ්න කීපයක් තමයි තියෙන්නේ. හරිද? ඒකේ ප්‍රශ්න කීපයක් තමයි තියෙන්නේ. ඒ උත්තරයි තව ඩයලොග්ස් කීපයක උත්තර කීපයක් තියෙනවා. ඒක ඔයාලට මම ගෲප් එකට දානවා. ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න මම ඒක පැහැදිලි කරන්නම්. හරිද? right. දැන් අද අපි පටන් ගන්නවා අලුත් පාඩමක්. හරිද? අලුත් පාඩමක් කියන්නේ අපි ගිය කලිනුත් ඒක කතා කරා. ඔයාලට 8 වසරේ grade 8 වල 8 වසරේ පොතේ තියෙන grammar section එකක් අපි කලින් කතා කරා. දැන් මේක passive voice grammar lesson එකක්. හරිද? ඒ කියන්නේ කර්මකාරක වාක්‍ය. අපි කලින් ඉගෙන ගත්ත passive voice lesson එකක්. හැබැයි කලින් ඉගෙන ගත්තේ අපි simple present. මතකයිනේ? tense එක simple present ඉගෙන ගත්තේ. හරිද? දැන් ඊළඟ පාඩමේ තියෙන simple present නෙමෙයි tense එක simple past. simple past tense වාක්‍යයක් කොහොමද අපි passive voice කරන්නේ? හරිද? passive voice තමයි tense එක වෙනස් වෙලා තියෙන්නේ. කලින් simple present sentences passive voice කරේ. දැන් මෙතන කතා කරන්නේ simple past tense. ඔයාලට sentence එකක් දීලා passive voice කරන විදිය. හරිද? ඒක නිසා හොඳට බලා ගන්න. ඉස්සෙල්ලා අපි අර කලින් පාර වගේම simple past tense active voice වාක්‍යයක් හදලා active voice වාක්‍ය තමයි passive voice වලට හරවන්න ඕනේ. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක් හදලා ඊට පස්සේ තමයි ඒක passive voice වලට හරවන්න ඕනේ. ඉස්සෙල්ලා මුලින්ම බලමු කොහොමද අපි simple past tense active voice sentence එකක් හදාගන්නේ කියලා. හරිද? දැන් මම ලියනවා මෙන්න මෙහෙම sentence එකක්. She wrote a letter. හරිද? මේකේ දැන් අපි වෙන් කරගන්න ඕන ඉස්සෙල්ලා subject එක verb එක object එක වෙන් කරගන්න ඕන. wrote කියන්නේ verb එක, she තමයි subject එක, a letter කියන්නේ object එක. ඔය තුන වෙන් කරගන්න ඕන. හරිද? ඔයාලට කලින් මම කිව්වා present tense එක කරනකොට අපි tense එක කියන්නේ මොකක් බලලාද? verb එක බලලා. හරිද? verb එක බලලා තමයි tense එක කියන්නේ. මේක තමයි verb එක. එතකොට මේ verb එක දිහා බලලා තමයි අපි tense එක මොකක්ද කියලා කියන්නේ.
එතකොට verb එක දිහා බලලා නම් අපි tense එක කියන්නේ tense එක වෙනස් වෙනකොට verb එක වෙනස් වෙන්න ඕන. tense එක වෙනස් වෙනකොට verb එක වෙනස් වෙනවා. හරිද? එතකොට අපි උදාහරණයක් ගමු. මම මේක ඔයාලට කියලා දුන්නා. අපම පොඩ්ඩක් මතක් කරන එක කරන්න. write verb එක. අතීත කාලයට ගියාම wrote. මේකට අපි කියන present වර්තමාන කාලය. මේක past අතීත කාලය. ඊට පස්සේ අපි ලියනවා written. මේක past participle එක. ඊළඟට අපි ගන්නවා present participle. ඒ කියන්නේ ing form එක writing. ඊළඟට future අනාගත කාලය will write. හරිද? මේ විදිහට ඕනම verb එකක් අපිට මේ chart එකට දාගන්න පුළුවන්. මම ඔයාලට එක කියලා දුන්නා present tense එක passive voice කරලා present tense එක හදනකොට. දැන් බලන්න write කියන verb එක වර්තමාන කාලෙදි write, අතීත කාලෙදි wrote, past participle එක written, present participle එක writing, අනාගත කාලෙට ගියාම will write. දැන් ඔයාලා මේ verb එකත් එක්ක ගත්තහම පේනවනේ මේ wrote කියන verb එක past tense verb එක. ඒ කියන්නේ අර වගුවේ දෙවනි පේලියේ verb එක. මම ඔයාලට වගුවක් දුන්න කලින් ඒකේ දෙවනි පේලියේ verb එක. මම ඒ වගුව දැන් පෙන්නන්නම් ඔයාලට. මේකේ දෙවනි පේලියේ verb එක. හරිද? write අතීත කාලේ wrote. මේ පේනවනේ. එතකොට අර වගුවේ ඔයාලට දීපු වගුවේ නැත්තම් මේ verbs chart එකේ අපි දෙවනි පේලියෙන් අරන් ක්‍රියාපදේ දානවා නම් එතකොට අපි හදන්නේ simple past tense sentence එකක්. tense එක simple past tense. හරිද? වෙන මුකුත් මේකට එකතු කරන්නේ නැහැ. කෙලින්ම ක්‍රියාපදේ අතීත කාල කරලා ලියන එක විතරයි කරන්නේ. දැන් සමහර අය මෙන්න මේ වගේ වැරදි කරනවා simple past tense හදනකොට. she was wrote කියලා මෙතෙන්ට was කියලා එකක් දානවා. වැරදි. මොකද හේතුව simple past tense එකේදී මතක තියාගන්න simple past tense active voice වාක්‍යවල verb එකට මේ verb එකට ඔයාලා කරන්න ඕන වර්තමාන කාල ක්‍රියාපදේ අතීත කාල කරලා දාන එක විතරයි. වෙන මොකක්වත් එකතු කරන්න යන්න එපා. හරිද? වර්තමාන කාල ක්‍රියාපදේ ගන්න ඒක අතීත කාල කරලා දාන්න එච්චරයි. වෙන මොකක්වත් ඕනේ නැහැ. වෙන මොනවත් ඒවා එකතු කරන්න යන්න එපා. උදාහරණයක් විදිහට play තිබුණොත් අතීත කාලය හදන්නේ අපි ed එකතු කරලා මතකයිනේ regular verbs ed එනවනම්. එතකොට played කියන ක්‍රියාපදේ විතරයි දාන්නේ. she played cricket. ඇය ක්‍රිකට් සෙල්ලම් කළා. එච්චරයි. එතකොට ඒක simple past tense sentence එකක්. හරිද? දැන් ඔයාලට මම මේ වගුව දුන්න කලින් මම පෙන්නන්නම් මේ වගුව. ඔව්. මෙන්න මේ වගුව ඔයාලට දීලා තියෙනවා මම ටියුට් එකටත් දාලා තියෙයි. ඊට අමතරව ගෲප් එකටත් දැම්මා. හරිද? එතකොට මේ වගුවේ
ඔයාලට කරන්න තියෙන්නේ දැන් මේකේ මේ ඉන්ෆිනිටිව් කියලා කියන්නේ present tense එක තමයි හොඳද? වර්තමාන කාලේ. මේ තියෙන්නේ past tense එක, මේ තියෙන්නේ past participle එක. මේ වගේ කොටස් දෙකක් ඇතුළත් වෙලා නැහැ. ඒ කියන්නේ present participle එකයි future එකයි. අර අන්තිම කොටස් දෙක නෑ මේකේ. හරිද? මොකද ඒ දෙක හදාගන්න ලේසි. present participle එක හදන්නේ අපි ing එකතු කළා වර්තමාන කාලෙට. අනාගත කාලේ හදන්නෙත් වර්තමාන කාලේ ඉස්සරහට will දාලා. ඒක නිසා මේක වගුවට දාලා නැහැ. ඉතින් ඔයාලා simple past tense sentences හදනකොට කරන්න තියෙන හරි පොඩි දෙයයි. මෙන්න මේ වගුවෙන් දෙවනි පේලියෙන් ක්‍රියාපදේ ගත්තා ලිව්වා. වෙන මොකුත් ඒව එකතු කරන්න ඕනේ නැහැ. හරිද? ක්‍රියාපදේ අතීත කාල කරා වාක්‍ය හැදුවා. හරිද? දැන් තව එකක් මතක තියාගන්න ඕන මේ අපි දීලා තියෙන irregular verbs. ඒක ඔයාලට මම කියලා දුන්නා. මේ දීලා තියෙන list of irregular verbs. ඒ කියන්නේ රටාවක් නැති ඒවා. හරිද? regular verbs මෙතන නැහැ. මොනවද regular verbs කියන්නේ? මේවා තමයි regular verbs. මේ දීලා තියෙන්නේ අගට ed එන ඒවා regular. අතීත කාලය හදන්න ed ගන්නේවා. ඒ කියන්නේ අතීත කාලය හදන්න අපි වර්තමාන කාලයේ අගට ed දානවා නම් ඔය වගුවේ නැහැ. හරිද? ඒවට අපි කියන්නේ regular verbs කියලා. විතර මතක තියාගන්න ඕන regular verbs ඔය වගුවේ නැහැ. regular verbs ඔය වගුවේ නැහැ. regular verbs ලේසි. වර්තමාන කාලයේ ක්‍රියාපදේ අගට ed. මම කියන්නේ සමහරලාට d දානවා, සමහරලාට ed දානවා, සමහරලාට ied දානවා. කොහොම හරි ඔයාලා බලන්න ඕන past tense එක අගට ed එනවා. හරිද? past tense එක අගට ed එනකොට අපි කියවා past participle එකත් ඒකමයි. මොකද අපිට මේ past participle එක මෙන්න මේ තුන්වෙනි පේලිය ඕන passive voice construction එකට. ඒ කියන්නේ passive voice sentence එක හදනකොට අපිට මේ පේලිය ඕන. තුන්වෙනි තීරුව. ඔයාලගේ වගුවේ තුන්වෙනි තීරුව අපිට ඕන වෙන්නේ මේ past participle එක ඕන වෙන්නේ passive voice එකට. හරිද? ඉතින් මම කිව්වා ඔයාලට එදා regular verbs වල කියන්නේ past tense එකේ අගට ed එනවා නම් past participle එකත් ඒකමයි. ඔය irregular verbs තමයි වෙනස් වෙන්නේ. පේනවනේ past tense එක wrote, past participle එක written. ඒක නිසා තමයි අපි ඒවට කියන්නේ irregular කියලා. අන්නේ irregular verbs තමයි ඔය list එකේ තියෙන්නේ. ඔයාලට දීපු list එකේ. හරිද? දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ මෙච්චරයි. simple past tense අපි active voice වාක්‍ය හදනකොට දෙවනි තීරුවෙන් ගන්න verb list එකේ. හරිද? passive voice එක හදනකොට තුන්වෙනි තීරුවට යන්න. හරිද? ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න verb list එකේ දෙවෙනි තීරුවෙන් ගන්න වෙන මුකුත් දේවල් එකතු කරන්න යන්න එපා. මම මේ කියන්නේ ගොඩක් අය කරන වැරද්දක්. ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි. තව උදාහරණයක් ලියන්නම්. මෙන්න මෙහෙම වාක්‍ය හදනවා. She was clean the room කියලා. මෙහෙම අපි simple past tense හදන්නේ නැහැ. හරිද? මෙතන අපි මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවනේ. clean කියන්නේ වර්තමාන කාලේ. මෙතෙන්ට එනවා. present tense එක. හරිද? clean. මම ඒක ලියන්නම් play අයින් කළා. දැන් ඒ clean කියන verb එක අපි අතීත කාල කරන්න අගට ed දාලා තියෙනවා. cleaned කියලා. ed දාලා තියෙනවනේ අතීත කාල කරන්න. එතකොට ඇයි අපි was ගන්නෙ? ඒක ඕනේ නැහැ. මොකද අපි අතීත කාල පෙන්වන්න ed දාලා තියෙනවා. එතකොට she cleaned the
crew. අන්න ඒ වගේ මතක තියාගන්න simple past tense වාක්‍යවල simple past tense active voice වාක්‍යවල මතක තියාගන්න verb එක හදනකොට අපි කරන්නේ ඔයාලා ගන්න ක්‍රියාපදයේ අතීත කාල කරලා දාන්න. වෙන මුකුත් ඒවා එකතු කරන්න යන්න එපා. හරිද? වෙන ඒවා එකතු කරන්න ගියොත් verb එක වර්ධිනවා. දැන් බලන්න. එතකොට මේ subject එක verb එක object එක. ඒතර verb එක අපිට පේනවා clean කියන එක අතීත කාල කරලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ වාක්‍යයේ තියෙන simple past tense එකේ. හරිද? simple past tense එකේ තියෙන්නේ. right. දැන් අපි බලමු මේක active voice වාක්‍යයක්ද passive voice වාක්‍යයක්ද කියලා. මේක active voice ද passive voice ද? කොහොමද අපි බලාගන්නේ මේ sentence එක active voice එකක්ද passive voice එකක්ද කියලා? මම ඔයාලට simple present tense එක හදනකොටත් කිව්ව බලාගන්න විදිහක්. කොහොමද අපි ඒක බලාගන්නේ? මේක active voice වාක්‍යයක්ද passive voice වාක්‍යයක්ද කියලා. බලාගන්න විදිය තමයි මෙන්න මේ ක්‍රියාව verb එක ඔයාලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙමයි කියන්නේ doer of the action. doer of the action කියන්නේ ක්‍රියාව. හරිද? action කියන්නේ ක්‍රියාව. doer කියන්නේ කරන කෙනා. ඒකට ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව clean පිරිසිදු කරනවා. ඒකේ doer of the action. ඒ ක්‍රියාව කරන්නේ කවුද? ක්‍රියාව කරන්නේ අය. she. එයාට අපි කිව්ව නමක් agent කියලා. හරිද? agent. ඒතර අපි කිව්වා agent ඉන්නවා නම් වාක්‍ය කොතනද? subject එකේ. කර්තෘ ඉන්නවා නම් subject එකේ. වාක්‍ය මුල. ක්‍රියාව කරන කෙනා එයාට අපි කිව්ව නමක් agent කියලා. agent ඉන්නවා නම් වාක්‍ය subject එකේ. මුලට එන්නේ subject එකනේ. ඒ වගේ වාක්‍ය වලට අපි කියනවා active voice sentence එකක්. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක්. හරිද? කර්තෘකාරක වාක්‍යයක්. ඒතර කර්තෘකාරක වාක්‍යයක් බලාගන්නේ මතක තියාගන්න ක්‍රියාව කරන එක්කෙනා වාක්‍ය මුල ඉන්න ඕනේ. හරිද? verb එක ගාවට ගිහින් අහන්න කවුද මේක කරන්නේ? clean කරනවා. කවුද clean කරන්නේ? ඇය. එතකොට ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවනේ මුල. එතකොට active voice. හරිද? දැන් මේක අපිට passive voice කරගන්න ඕනත් බලමු කොහොමද passive voice කරන්නේ කියලා. හරිද? passive voice කරනකොට මතක තියාගන්න අපිට verb එක ඕන මෙන්න මේ තුන්වෙනි පේලියේ. හරි? past participle එක ගන්න. ඒකත් මතක තියාගන්න ඕනේ. right. දැන් හදමු බලන්න passive voice sentence එක. right. අපි දැන් තව දෙයක් ඉගෙන ගත්තා. ඕනම sentence එකක් ඕනම active voice sentence එකක් passive voice කරනකොට tense එක අදාළ නැහැ. හොඳද? simple past ද present ද මොකක්ද කියලා අදාළ නැහැ. ඕනම active voice වාක්‍යයක් passive voice කරනකොට අපි active voice වාක්‍යයේ subject එක passive voice වාක්‍යයේ object එක පැත්තට අරන් යනවා. object එක කරනවා. active voice වාක්‍යයේ object එක passive voice වාක්‍යයේ subject එක කරනවා. ඒ කියන්නේ මේ දෙක මාරු කරගන්න ඕන. එයා හෙට යනවා මෙයා යනවා මෙහෙට.
හරි දෙන්න දෙපැත්තට යන්න ඕන. දැන් මෙතන මේ සබ්ජෙක්ට් එක වෙනස් වෙන්නේ නැහැ. හොඳ සබ්ජෙක්ට් එක තියෙනවා. ඉන්න අය තමයි මාරු කරන්නේ. ශීනී සබ්ජෙක්ට් එකේ ඉන්නේ. ඒකට එයා අරන් යනවා ඔබ්ජෙක්ට් එකට. මැද තියෙනවා verb එක. right. දැන් හදාගමු sentence එක. the room එනවා මුලට. අද අපි කියවනේ active voice වාක්‍ය object එක passive voice වාක්‍ය subject එක වෙන්න ඕනේ. මේක ඕනම tense එක මොකක් වුණත් ඔය ටික කරන්න ඕන. හොඳද? verb එක තමයි වෙනස් කරන්නේ tense එකට අනුව. verb එක හැදෙන හැටි තමයි වෙනස් කරන්නේ. හරි? passive voice. ඒක ලියලම right. ඊළඟට කොහොමද මේ verb එක හදාගන්නේ? passive voice verb එක හදාගන්නේ කොහොමද? ඔයාලට මතක තියෙන්න ඕන අපි present tense එකේ simple present tense එකේ verb එක හදපු විදිහ. simple present tense එකේ අපි passive voice verb එක හැදුවේ be verb එකකට past participle verb එක එකතු කරලා. මෙන්න මෙහෙම තමයි අපි simple present tense එක passive voice කරේ verb එක හැදුවේ. be verb එකකට past participle තුන්වෙනි පේලියෙන් verb එක අරගෙන දැම්මා. මතක තියාගන්න simple past tense එකේ අපි verb එක හදන්නෙත් මේ විදිහටම තමයි. be verb එකකට මෙන්න මේ උඩ verb එකේ past participle එක එකතු කරනවා. හරිද? එතකොට simple present tense එකේ past tense එකේ වෙනස කොහොමද හදන්නේ? වෙනස ඇති කරන්නේ මෙන්න මෙයාගේ be verbs වලින්. හරිද? be verbs ගත්තාම වර්තමාන කාලයේව තියෙනවා am is are. අතීත කාලයට ගියහම තියෙනවා was were. හරිද? am is කියන දෙක singular, are කියන එක plural. am is වල අතීත කාලේ තමයි was, ඒ කියන්නේ ඒක ඒක වචනයි. are වල අතීත කාලේ තමයි were, ඒ කියන්නේ ඒක බහු වචනයි. හරිද? එතකොට අපි simple present tense එකේ be verbs විදිහට මෙතෙන්ට ගත්තේ am is are. මොකද ඒවා වර්තමාන කාලේ හින්දා. දැන් අපි හදන්නේ simple past tense එකනේ. එහෙනම් ඔයා ගන්න ඕන be verbs විදිහට මෙන්න මේ දෙක. ඒ කියන්නේ was were කියන be verbs දෙකෙන් එකකට past participle එක එකතු කරලා තමයි අපි verb එක හදන්නේ. එහෙනම් passive verb එක හදන්නේ මේක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ verb එක හදන විදිහ. හරිද? was were කියන be verbs දෙකෙන් එකකට මතක තියාගන්න was ඒක වචනයි were බහු වචනයි. ඒකට එකතු කරන්න ඕන past participle of the verb එකේ past participle කියන ෆෝම් එක ගන්න ඕන. මම ඔයාලට කිව්වා අර වගුවේ තුන්වෙනි පේලිය verb එක හදන්නේ ඔන්න ඔහොමයි. was were වලට past participle verb එක එකතු කරන්න ඕන. දැන් was කියන්නේ ඒක වචනයි, were කිව්වහම බහු වචනයි. එතකොට මොකක්ද අපි ගන්නෙ? was ද ගන්නෙ, were ද ගන්නෙ? ඒක අපි තීරණය කරන්නේ subject එක බලලා. subject එක ඒක වචනයි නම් was, subject එක බහු වචනයි නම් were. එහෙනම්
room කිව්වහම ඒක වචනයි. එහෙනම් අපි verb එක ගන්නවා was. හරිද? ඊළඟට අපිට ඕන ඊළඟට අපිට ඕනේ past participle එක. මෙන්න මේ උඩ verb එකේ past participle එක ගන්න ඕනේ. ඇත්තටම උඩ තියෙන verb එක තමයි clean. ඒක අතීත කාල කරන්න ed දාලා තියෙනවා. හරිද? ඉතින් clean කියන verb එකේ අතීත කාල හදන්න අපි ed දාලා තියෙනවා නම් මම කියවනේ ed දැම්මොත් past participle එකත් ඒකමයි. එහෙනම් මෙතෙන්ටත් cleaned. දැන් verb එක හරි. The room was cleaned. දැන් ඊළඟට object එකට අපි ගේන්න හදනවා active voice subject එකේ ඉඳපු agent ව. ඒ කියන්නේ ක්‍රියාව කරපු කෙනා, කර්තෘව. agent දාන්න කලින් අපි preposition එකක් පාවිච්චි කරනවා by, විසින් කියන එක. The room was cleaned by she. ඔන්න අපි ගේන object එකට එතකොට pronoun එක වෙනස් වෙනවා her කියලා. මොකද subject එකේදී තමයි she, object එකට ගියහම her වෙනවා. ඇය. The room was cleaned by her. දැන් බලන්න වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා. agent ඉන්නේ subject එකේ නෙමෙයි. කර්තෘ ඉන්නේ වාක්‍ය මුල නෙමෙයි. අන්න ඒ වගේ වාක්‍ය වලට අපි කියනවා passive voice වාක්‍ය. කියන්නේ කර්මකාරක වාක්‍යයක් කියලා. එතකොට බලා ගන්න active voice වාක්‍යයක් passive voice කරනකොට සාමාන්‍යයෙන් කරන දේ කරන්න ඕනේ. කියන්නේ object එක active voice වාක්‍යයේ object එක, passive voice වාක්‍යයේ subject එක කරන්න ඕනේ. active voice වාක්‍යයේ subject එක, passive voice වාක්‍යයේ object එක කරන්න ඕනේ. ඊට පස්සේ verb එක හදන්න ඕනේ. මේක simple past tense නිසා was were කියන be verbs දෙකෙන් එකක් අරගෙන ඒකට past participle verb එක එකතු කරලා. හරිද? දැන් regular verbs වල නම් ගැටලුවක් නැහැ. මොකද මේක past tense නේ. ඒතර උඩ තියෙන verb එකම ඔයාලට දාත හැකි මෙතෙන්ට. ed තියෙනවනම් regular verbs නම් උඩ තියෙන verb එක කෙලින්ම ගේන්න පුළුවන් මෙතෙන්ට. හැබැයි irregular verb එකක් ආවොත් ඔයාලා අර list එකේ තුන්වෙනි පේලියෙන් අරගෙන දාන්න ඕනේ. හරිද? list එක බලන්න ඒකේ තුන්වෙනි පේලියෙන් අරගෙන මෙතෙන්ට දාන්න ඕනේ. past participle එක. හරිද? ඔය තමයි simple past tense passive voice example එකක් අපි ලිව්වේ. මේක ඔයාලා පොතේ ලියා ගන්න ඕනේ. grammar කරන පොතේ passive voice simple past tense කියලා දාලා example number 1 මන්ට පැහැදිලිව ලියා ගන්න. මෙන්න මේ verb එක හැදෙන හැටි පැහැදිලිව ලියා ගන්න. ඒක තමයි ගොඩාක්ම මතක තියාගන්න ඕනේ. ඔව්. දැන් අපි බලමු තව examples කීපයක් අරගෙන කොහොමද එක කරන්නේ කියලා. ඒකට මතක තියාගන්න verb එක වැදගත්. හොඳ මේ verb එක හරියට මතක තියාගන්න ඕනේ. අනිත්‍යව ඔයාලට ලේසි. verb එක හරියට මතක තියාගත්තොත් අනිත් ටික හරි ලේසි. ඔක්කොම එක විදිහට වෙන්නේ. simple present එක වගේම තමයි.
මේ sentence එක ගමු. The boy rode a bicycle. The boy rode a bicycle. හරිද? ඉස්සෙල්ලා වෙන් කරගමු. subject එක මොකක්ද? verb එක මොකක්ද? object එක මොකක්ද? ඒක තමයි වැදගත්. අපි ඒක වෙන් කරගමු ඉක්මනට. මෙන්න මේක තමයි verb එක. road. road කියන්නේ ride කියන verb එකේ ක්‍රියාපදයේ අතීත කාලේ. ride අතීත කාලේ road. වෙනවනේ දෙවෙනි තීරුවෙන් අරගෙන තියෙන්නේ. ඒතර මේක irregular verb එකක්. මොකද ed ඇවිල්ලා නැහැනේ අගට past tense එකේ irregular verb එකක්. එතකොට ඔයාලා මේක බලන්න ඕන list එකෙන් ඕනේ බලන්න ඊළඟ එක. ඒ කියන්නේ past participle එකනේ අපිට ඕන passive voice එකේදී. එතකොට ඔයාලා list එකෙන් ඕන බලන්න. right වල past participle එක මොකක්ද කියලා. හරිද? දැන් බලමු. ඒතර verb එක අපි අඳුරගත්තා. subject is the boy and the object of the sentence is a bicycle. තමයි object එක. දැන් බලමු මේක active voice ද passive voice ද කියලා කොහොමද අඳුරගන්නේ? මම කිව්වා අඳුරගන්න විදිය you have to find the doer of the action. මේකේ ක්‍රියාව කරන එක්කෙනා හොයාගන්න ඕන කවුද කියලා. හරිද? ක්‍රියාව ride නේ පදිනවා නැත්තම් පැද්දා. කවුද මේ වැඩේ කරන්නේ? the boy. එතකොට එයා තමයි අපි නමක් කිව්වා agent කතෘ. ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවා නම් වාක්‍ය මුල ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවා නම් වාක්‍ය මුල ඒක අපි කිව්වා active voice sentence එකක්. active voice sentence එකක්. ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවා නම් වාක්‍ය මුල ඒක active voice sentence එකක්. හරිද? දැන් අයිමත් passive voice කරමු. කලින් විදිහමයි මේ දෙපැත්ත මාරු කරගන්න ඕන. හරිද? එතකොට a bicycle එනවා subject එකට. දැන් අපිට අඩු ඊළඟට අපි හදන්න ඕනේ verb එක. verb එක හදන්නේ මෙන්න මේ විදිහට. ඊළඟට තව අපි object එක ගේන්නත් ඕනේ. මේක තමයි passive voice එක. දැන් අපි අතන තිබුණු active voice එකේ object එක passive voice එකේ subject එක කරා. verb එක හදාන්න ඕන. verb එක හදන්නේ මේ විදිහට. එතකොට අපි බලන්න ඕන be verbs දෙකෙන් අපි ගන්නෙ මොන be verb එකද? was the word කියලා. එතකොට ඒක තීරණය වෙන්නේ මෙන්න මෙයා බලලා. මතක තියාගන්න මෙන්න මෙයාව තමයි බලන්නේ. bicycle කොහම singular. එහෙනම් අපි be verb එක ගන්නවා was. හරිද? දැන් ඊළඟට අපිට ඕනේ past participle එක. අපි කලින් වාක්‍යෙදී නම් කරේ මෙතන අර regular verb එකක් ed තිබුණනේ අගට past tense එකේ. ඒක නිසා ඒක එහෙම්ම ගෙනාව මෙතෙන්ට. දැන් මේකෙදි එහෙම බෑ. මේක regular verb එකක් නෙමෙයි. එහෙනම් අපි list එකේ බලන්න ඕන. ride කියන verb එකේ past participle එක මොකක්ද කියලා. හරිද? දැන් බලමු.
ඔව් රයිඩ් කියන එකේ රයිඩ් කියන verb එකේ මතක තියාගන්න වර්තමාන කාලේ රයිඩ් අතීත කාලේ රෝඩ් past participle එක තමයි ridden හරි දැන් මේ සමහර verbs අර දීපු list එකේ නැති වෙන්න පුළුවන් හරිද මේ list එක අපි අරගෙන තියෙන්නේ ගොඩාක් බහුල වෙන භාවිතා වෙන අපි එන verbs වලින් irregular verbs ටිකක් තමයි දීලා තියෙන්නේ. මේ list එකේ නැති irregular verbs තියෙන්නත් පුළුවන්. හොඳද? ඒ නිසා ගොඩාක් ලොකු list එකක් ඕක. අපි ඔය අවශ්‍ය ටික විතරයි අරගෙන තියෙන්නේ. ඕක grade 9 වල workbook එකේ තියෙන ඔය irregular verbs list එක. හරිද? ඒක නිසා ඒකෙන් බලලා තමයි ඔය දාලා තියෙන්නේ. ඒක නිසා මතක තියාගන්න අර සමහර වෙලාවට ඔය ලිස්ට් එකේ සමහර irregular verbs නැති වෙන්න පුළුවන්. හරි. හරි. ඉතින් මෙහෙමයි තියෙන්නේ. ඔයාලා past tense එක හදන්න ed ගන්නවා නම් ඔය ලිස්ට් එක බලන්න ඕනේ නැහැ. හරිද? දැන් මේක එහෙම නෙමෙයිනේ past tense එක wrote තියෙන. ඒතර past participle එක හොයා ගන්න ඕනේ. A bicycle was ridden. දැන් ඊළඟට අපි කරන්න හදාන්නේ මෙන්න මේ agent ක්‍රියාව කරන කෙනා object එකට ගේන්න ඊට කලින් මං කිව්වා අපි preposition එකක් පාවිච්චි කරනවා by ඊට පස්සේ අපි කියනවා agent the boy හරිද මෙයා තමයි agent ඔන්න ඉන්නවා agent හරිද දැන් බලන්න ක්‍රියාව කරන කෙනා ඒක තමයි අපි බලන්නේ ක්‍රියාව කරන කෙනා වාක්‍ය මුල නෑනේ සබ්ජෙක්ට් එකේ නෑ කර්තෘ නෑ මුල අන්න ඒ වගේ වෙලාවට අපි ඒකට කියනවා passive voice sentence එකක් කියලා. එතනින් තමයි අපි active voice passive voice වෙනස බලාගන්නේ. ක්‍රියාව කරන එක්කෙනා මුල ඉන්නවා නම් subject එකේ ඉන්නවා නම් ඒක active voice එකක්. ක්‍රියාව කරන එක්කෙනා subject එකේ නැත්තම් ඒක passive voice එකක්. හරිද? අපි ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ අපි active voice sentences තමයි හදන්නේ. සාමාන්‍යයෙන් අපි වාක්‍ය හදන්නේ මේ විදිහට. හරිද? අපි ටිකක් අර language එක අපිට පොඩක් fluent වෙනකොට අපිට language එක ටිකක් හුරු වෙනකොට තමයි අපි passive voice sentences ඉබේ හදන්නේ හිතලා හදන්න පුළුවන් ඉබේ passive voice sentences හැදෙන්නේ ටිකක් language එක භාෂාව fluent වෙනකොට හරි ගොඩාක් නැත්තම් අපි active voice ම තමයි හදන්නේ මොකද අපි ක්‍රියාව කරන එක්කෙනාමනේ මුලට ගන්නෙ හරි ඒක වෙනස් වෙන්නේ නැහැ right දැන් උදාහරණ ලියාගත්තනේ මේක අපහු ලියා ගන්න ඕනේ නෑ මම ඔයාලට පෙන්වන්නම් මේ ටියුට් එකේ හරිද අපේ ටියුට් එකේ අලුත් ටියුට් එක හොඳ 6 වෙනි ටියුට් එක ඒකේ මුලට අපි දාලා තියෙනවා ඔය past tense වෙනස් වෙන විදිහ verb එක හැදෙන විදිහ ඒ විස්තර ටික දාලා තියෙනවා ටියුට් එකේ හරිද irregular verb list එක ආපහු මේකේ ටියුට් එකේ දාලා නැහැ මේක දාලා නැහැ මොකද අපි කලින් ටියුට් එකේ දාලා තියෙන නිසා හරිද මේකට අපි ඒක අරගෙන නැහැ ඒක ඔයාලා අර කලින් ටියුට් එකෙන් බලලා ගන්න ඕන irregular verbs list එක මේකට අයිමත් දැම්මේ නැහැ මොකද
ආපස්සරයක් එක දාලා වැඩක් නැති නිසා දාලා නැහැ. හරිද? ඊළඟට මේකේ ඇක්ටිවිටීස් කීපයක් තියෙනවා. හරිද? අපි ඉස්සෙල්ලා ඉක්මනට මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ complete the sentences using the passive form, passive voice, past form. ඒ කියන්නේ past tense passive voice එකෙන් මේ හිස් තැන් පුරවන්න කියලා කියනවා. මේකේ ඔයාලට ලේසි. මේක එක දෙයයි කරන්න තියෙන්නේ. ඔයාලට අර passive voice verb එක විතරයි හදන්න තියෙන්නේ. වාක්‍ය මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ. වරහන් ඇතුළේ ওই වර්තමාන කාලේ present tense එක දීලා තියෙනවා. ඔයාලා කරන්න ඕන was were දෙකෙන් එකකට මෙන්න මේ වරහන් ඇතුලේ දීලා තියෙන verb එකේ past participle එක අරගෙන වාක්‍ය හදන්න තියෙන්නේ. හරිද? ඉක්මනට වාක්‍ය 6 උත්තර දාන්න මම ඊට පස්සේ ඔක අපි කතා කරනවා. හරි? විනාඩි 2ක් 3ක් දෙන්නම් ඉක්මනට උත්තර ටික දාන්නකෝ. right. දැන් බලමු කොහොමද ආන්සර්ස් එන්නේ කියලා. බලන්න. I අපි දන්නවා verb එකනේ හදන්න තියෙන්නේ. එතකොට be verb එකක් අපි ඉස්සෙල්ලා ගන්න ඕනේ was were දෙකෙන් එකක්. I එක ගැලපෙන්නේ was. born කියන එකේ past participle එකත් එකමයි. එහෙනම් I was born in 2004 කියලා එනවා පළවෙනි එකට උත්තරේ. second one the classroom verb එක අපිට දීලා තියෙනවා clean by us in the morning. අපි ඉස්සෙල්ලා දන්නවා දැන් මේකට be verb එකක් අපි ගන්න ඕනේ. was hari were hari. the classroom කියවම singular ඒක වචනයි. එහෙනම් was clean කියන එකේ අපි past tense එක හදන්නේ ed දාලා. එහෙනම් past participle එකත් ඒකමයි. the classroom was clean by us in the morning. පන්ති කාමරය අපි පිරිසිදු කරා උදෑසන. next one third one that picture කියන්නේ අර පින්තූරය. එතකොට that picture කියපු ගමන්ම ඒක වචනයි. එහෙනම් be verb එක was. paint කියන verb එක අතීත කාලෙට ගියාම ed දාන්න. ඒ කියන්නේ past participle එකත් ඒකමයි. that picture was painted by Arun. අර පින්තූරය paint කරලා තියෙන්නේ අරුන්. number 4 that essay අර රචනය ලියලා තියෙන්නේ නෙළු. එතකොට ඒක වචනයි. මොකද that කියන්නේ ඒක වචනයි. was be verb එක right වල past participle verb එක තමයි written. that essay was written by Nelu. next one Oliver Twist කියන්නේ novel එකක් නවකතාවක් ඒක වචනයි. එහෙනම් was past participle එක right වල irregular verb එකක් අපි list එකෙන් බලලා දාන්න ඕන. written Oliver Twist was written by Charles Dickens. next one Rome රෝමය was ඒක වචනයිනේ. Rome කියවම රෝමය ඒක වචනයි. build කියන එකේ past participle එක built. Rome was built in a day. හරිද? build වල past participle එක built. ඔන්න ඔය විදිහට තමයි උත්තර එන්නේ. මම කිව්වා verb එක විතරයි අපි දාන්න ඕනේ.
was හරි were හරි ඒකට past participle එක එකතු කරන්න ඕන. ඔතන දීලා තියෙන ඔක්කොම ඒක වචන නිසා අපිට was විතරයි ආවේ. were ගන්න උනේ නැහැ. මොකද බහුවචන පද නැති නිසා. right. එතකොට ඔයාලා ගෙදරදී මෙන්න මේ ටියුට් එකේ ඉතුරු ප්‍රශ්න දෙවැනි ප්‍රශ්නය question number 2 question number 3 ඒ වගේම question number 4 ඔන්න ඔය දෙවැනි පිටුවට යනකම්ම ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. හරිද? ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නය තමයි අපි කරේ. ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නය ඔයාලට පුළුවන් ටියුට් එකේ දෙවැනි ප්‍රශ්නය ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය ඒ ටික කරන්න 2යි 3යි 2යි 3යි 4යි ඒ ඔක්කොම ටික කරලා තියෙන්න ඕනේ. හරිද? ලබන සතියේ අපි ඊළඟ දවසේ ඒ උත්තර තමයි අපි කතා කරන්නේ. හරිද? ඒකේ ආන්සර්ස් අපි කතා කරනවා ඊළඟ දවසේ. ඒක නිසා ලබන සතිය වෙනකොට ඒකේ උත්තර ටික ලියලා තියන්න. හරිද? හරි. එහෙනම් අදට අපි ක්ලාස් එක ඉවර කරනවා. කලින් වගේ මොන හරි පාඩමේ බලා ගන්න බැරිම කොටසක් තියෙනවා නම් වීඩියෝ එක අප්ලෝඩ් කරනවා ඒකකින් බලන්න. හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා බය නැතුව අහන්න හොඳ. එතකොට අපි ඊළඟ දවසේ කතා කරමු පුළුවන්. right එහෙනම් good night children.